समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स। सब्बपापस्स अकरणं कुशलस्स उपसम्पदा सचित्तपरियोदपनं एतं बुद्धानुशासनं। सद्धर्म श्रवणाभिलाषी ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ, ලෝකයට එලිපෙහෙලි කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මින් බිඳක් කෙටින් නමුත් ශ්‍රවණය කරන්නට. මේ ධර්මය කියලා කියන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්ට ලැබෙන මහ ලොකු ලාභයක්. මේ ලාභය ලැබිච්ච වෙලාවේ මේ ලාභය කෙනෙක් හඳුනාගත්තේ නැත්නම් එයාට ජීවිතේ නැති වෙන්න පිඟඳි පොඩි පහේ අවස්ථාවක් නෙමෙයි. මේක සාමාන්‍ය ගිහි කෙනෙක්ට තේරෙනව අඩුයි. ඒගොල්ලන්ට මේක ගැන කල්පනා කරන්න තියෙන අවකාශය අඩු නිසා. ඊයේ රාත්‍රියේ පුංචි ස්වාමීන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡාවක් කළා. සාකච්ඡා කරන වෙලාවේ අපි ඔක්කොම කතා කළේ මේ ජීවිතේ මෙහෙම ජීවත් වෙලා තව ටික කාලෙකින් අතපය පෙන්නලා අපි කතා කළා. මේවා දිරලා යනකොට, මේවා බිඳිලා යනකොට, මේවා ෂේ වෙලා යනකොට ඒ ෂේවීම් බිඳීම් දරා ගන්න පුළුවන් මනසක් ඇතුව වාසය කිරීම කොයිතරම් හොඳද? ඒක අපි කියන්නේ ඒක ෆීල් කරන්න. ඒක දැනගෙන ජීවත් වෙන්න ඒන අවස්ථාවට කොයි ආකාරයේ නරක එකක් වුණත් ඒකට මුණ දෙන්න හිත හදා ගන්නවා කියන එක මාර ලාභයක් පින්නත්. ඒක පුදුම ධනයක්. ඒක පුදුම දේපලක් භික්ෂුව උපදවා ගන්න. කොයි වෙලේ හරි මේ ජීවිතයේ අවසානයේදී අසනීපයක් අමාරුවක් ආවොත් ඉන්න සෙනසුනේ ස්වාමීන් වහන්සේලාටත් කරදර කරන්න බැරි නිසා පාත්‍රයේ සිවුරු දෙකයි අරගෙන ආරණ්‍යෙන් එළියට බහැලා අසනීපයේ ඉතින් ඊටාම උග්‍රයි නම් රෝහලකට ගිහිල්ලා හරි නැවතිලා ඒකේ ප්‍රතිකාර ගන්නකොට විඳින්න වෙන කායික වේදනාව ඒක දැනෙයි, අනිවාර්යෙන් දැනෙයි, අපිට කාටත් ඒක දැනෙනවා. හැබැයි කායික වේදනාව දිහා පුදුමාකාර අවබෝධයකින් වළං ඉන්න පුළුවන්කමක් ඔබට ලැබුණත් අද ගොඩක් අයට නැති වෙන්නේ ඕකනේ. එයා කායිකවත් වැටිලා මානසිකවත් වැටෙන අවස්ථාවක්. ඊට පස්සේ ජීවිතේ හම්බ කරපු දේවල් ගැන, එකතු කරපු දේවල් ගැන දුක් වෙලා ඉතින් අවසාන කාලේ දුක්ඛිත ජීවිතයක් ගත කරලා ආයිත් මේ ස්කන්ධ සහිත ලෝකයට එන්න ආසාව ඇති හිතේ තියාගෙන තණ්හාව නිසාම ආයිත් භවය සකස් වෙනවා. ක්‍රමානුකූලව මේ සංසාරික ගමනට වැටෙනවා. හැබැයි ධර්ම මනසිකාරය කරන භික්ෂුවක් විමුක්තිය පිණිස ධර්ම තමෝරවනවා. මේවට කියනවා විමුක්ති පරිපාචනීය ධර්ම කියලා. අන්නේ විමුක්ති පරිපාචනීය ධර්ම නැත්නම් විමුක්තිය පිණිස මේරවිය යුතු ධර්ම ටික භික්ෂුවක් කැලේකට වෙලා මෝරවද්දී භික්ෂුවක් වෙනදී මේ මොන හරි දෙයක් කරනවනේ. මොකක්ද ඒ කරන්නේ? භික්ෂුවක් සතුව තියනවා නිතර මුවහත් කරන ආයුධ සෙට් එකක්. මම ඔබේ භාෂාවෙන් කියලා දෙන්නම්. ඒ නිතර මුවහත් කරන ආයුධ සෙට් එකේ ආයුධ 5යි. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මේකට කියන ඉන්ද්‍රිය ධර්ම කියලා. බල ධර්ම කියලාත් කියනවා. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම 5 මුවහත් කරන එකයි, මෝරවන එකයි, ඒක වඩන එකයි භික්ෂුවක් කැලේකට වෙලා කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් භික්ෂුවකට වුණත් ගිහියෙක්ට වුණත්
මෙන්න මේ කියන ධර්ම පහ මේරවීම පිණිස කියන්නේ දැන් මේ ධර්ම පහ වර්ධනය කිරීම පිණිස අපි ගත්තොත් පොඩි ළමෙක් එයාට වැඩෙන්න කෑම දෙන්න ඕනේ. බල්ලෙක් ගත්තොත් එයාට විටමින් ටිකක් දෙන්න ඕනේ. ඒ වගේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න යම්කිසි ආහාරයක් දෙන්න ඕන නම් යම් දරක් දාන්න ඕන නම් දැන් අපි දන්නවා පිටත් සමහර ගින්දර පත්තු කරාම ඒ ගින්දරට මේ ඕන දර දාන්නේ නැහැ. ඒකට දාන්න ඕනේ තෙත දර අයින් කරනවානේ. වියලි දර දානවා. තෙත දර අයින් කරලා වියලි දර දාලා ඕන්න ලාම්පු තෙල් ටිකක් එහෙමත් දැම්මාම පෙට්‍රල් ටිකක් එහෙම දැම්මාම මේ ගින්න හොඳට ඇවිලෙනවා. අපි ඒක දන්නවා. පොල් කට්ටක් දානවා. රබර් සෙරප්පු කෑල්ලක් දානවා සමහර. යෝගට් කප් එකක් දාන්න පුළුවන්. මෙන්න මේ වගේ ශ්‍රද්ධාව කියන ගින්න පත්තු වෙන්න. වීරිය කියන ගින්න පත්තු වෙන්න. සතිය කියන ගින්න පත්තු වෙන්න. සමාධි ප්‍රඥා කියන මේ අග්නි පහ මේවට කියන්නේ ගිනි පහක් කියලා. අපි දාගමු මේ නම. මෙන්න මේ අග්නි පහ පත්තු වෙන ඔබ දාන්න ඕනි ධර්මතා කීපයක් තියෙනවා. ඒවා 15ක් තියෙනවා අතරම. එකකට 3 ගානේ ශ්‍රද්ධාවට 3යි, වීරියට 3යි, සතියට 3යි, සමාධියට 3යි, ප්‍රඥාවට 3යි. 3 වර 5 15යි. විමුක්ති පරිපාචනීය ධර්ම කියලා කියන්නේ මෙන්න මේ ධර්මතා පහ ඇතිවීම පිණිස මේරවිය යුතු යමක් තියෙනවා නම් විමුක්ති පරිපාචනීය කියන්නේ ඒකනේ. විමුක්තිය පිණිස මේරවිය යුතු, පැසවිය යුතු ධර්මතා ටික තමයි මේ 15. මෙන්න මේ කරුණු ක්‍රමානුකූලව කෙනෙක් ඔළුවට දාගත්තොත්, ජීවිතයට එකතු කරගත්තොත්, වඩා ගත්තොත් Taman තුල දැනගෙන, කියාගෙන, ඉගෙනගෙන, ලියාගෙන ඔහුට ඇත්තටම පිටින්දී තමන්ගේ විමුක්තිය පිණිස ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනය කර ගැනීම පිණිස මෝරන්න ඕනි ධර්මතා මෝරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා කල්පනා කළ අද දවසේ ධර්මදේශනාවේදී මෙන්න මේ විමුක්ති පරිපාචනීය ධර්ම 15 පිළිබඳව කියලා දෙන්න. විමුක්තිය පිණිස පැසවිය යුතු ධර්ම කියලා. ඉතින් මේකේ පළවෙනියටම තියෙනවා මේ අපි ගත්තොත් ශ්‍රද්ධා ඉන්ද්‍රියනේ තියෙන්නේ. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන එකේ ශ්‍රද්ධාව පිණිස පැසවිය යුතු ධර්ම 3යි. අස්සද්දේ පුද්ගලයේ පරිවර්ජයතෝ කියලා කියනවා. අස්සද්දේ පුද්ගලය කියලා කියන්නේ ශ්‍රද්ධාව නැති පුද්ගලයාට. දැන් ඔය කරකශ රළු ගතිගුණ තියන අය ඉන්නේ මගේ පින්වත්නි. එහෙමයි ඉන්නවා මේ ලෝකේ. ශ්‍රද්ධාව අඩු, බුදුරජාණන් වහන්සේට පූජා කරන, දානයකට උනත් ගරහා කරන, බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව විශ්වාස කරන, මේ සූත්‍ර ධර්ම වලින් දැන් නිවන් දකින්න මේ ඔක්කොගෙම අවසානයේ වෙන්නේ පිළිබඳින් නිර්වාණය තර්ක කරන එකනේ. හරිද? නිර්වාණය තර්ක කරන එකෙන් වෙන්නේ දැන් අපි පුංචි දෙයක් හරි මග හැරගත්තොත් ශ්‍රද්ධාව අඩු කරලා. ඒකයි මම මේ කියන්නේ. කෙනෙක් බුද්ධ පූජාවට ගරහනවා නම් ඒ බුද්ධ පූජාවට ගැරහීමේ කෙලවර තමයි නිර්වාණයටත් ගැරහීම කියන්නේ. ඒක පටන් ගන්න මේ වගේ පුංචි තැනකින්. පටන් අරගෙන පුංචිත් නෑ ඉතින් බුද්ධ පූජාවට කරහනවා කෙනෙක්. මේ වගේ පුංචි තැනකින් පටන් අරගෙන ඉවර වෙන්නේ නිර්වාණය. දැන් ඔය ශ්‍රද්ධාව කියන එක කියනවා සද්ධාන්ති සද්දා ඒතායාති සද්දා කියලා. ඒ කියන්නේ සද්ධාන්ති සත්තා. සත්වයාව යමකට පහදවනවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි යම් විදියකට පැහැදීම ඇති කළොත් මේක පින්නන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය සම්පත්තිය කෙරෙහි උනත් වෙන්න පුළුවන්. වක්කලීලා ඊළඟට අක්කලි මහරහතන් වහන්සේලා ඒ කාල ප්‍රත්‍යඥ කාලේ තවත් බොහෝ අය බුදුරජාණන් වහන්සේව දැක ඉන්න මහාන වුණා. රාහුල කුමාරයා ගන්නකො රාහුල කුමාරයා මේ නිවන් දකින්න නෙමෙයි ශාසනයට ගියේ. තාත්තගේ පස්සෙන් සුඛාතේ සමන ඡායා කියලා පස්සෙන් ගියා. 20 වෙනි අවුරුද්දේදී විතර තමයි රාහුල වාද සූත්‍ර අහලා නිර්වාණය සාක්ෂාත් කරගන්නේ. එතකොට මේ වගේ කොච්චර දෙන්නේ ආනන්ද උතුමන් වහන්සේලා, ඒ පහළ වෙච්ච අනුරුද්ධ උතුමන් වහන්සේලා, ඒ උතුමන් වහන්සේලා නිකන් පරිවාර සම්පත්තිය පිණිස මහණුණා මිසක් නිවන් දකින්න ඕනේ කියලා මහණුනේ නෑ. එතකොට නිර්වාණය කියන එක කෙලවර තියෙද්දි මේ පැත්තේ සද්ධාය තර්තියෝග. සද්ධාය තර්තියෝග. මාළවක යක්ෂයා අහවනි ප්‍රශ්නයක් ඇවිල්ලා ස්වාමීනි මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නකෝ බලන්න. කතංසු තර්තියෝග. කවුද මේ ඕගේ තරණය කරන්න කියලා. සද්ධාය තර්තියෝග. සද්ධාය කියන්නේ ශ්‍රද්ධාව තමයි සත්‍යව මේ ඕගෙන් තරණය කරවන්නේ. මේ ශ්‍රද්ධාවෙන් කොටස් තියෙනවා. ආගම ශ්‍රද්ධාව, අධිගම ශ්‍රද්ධාව, ඔක්කපන ශ්‍රද්ධාව. ඊළඟට ගත්තාම ප්‍රසාද ශ්‍රද්ධාව කියලා ශ්‍රද්ධාව කොටස් 4යි.
අධිගම ශ්‍රද්ධාව කියන එක නියත විවරණ ගත්ත බෝසතාණන් වහන්සේලාට එන එක. ආගම ශ්‍රද්ධාව කියන එක අධිගම ශ්‍රද්ධාව නෙවෙයි ආගම ශ්‍රද්ධාව කියන්නේ. ඒක බෝසතාණන් වහන්සේලා තුල තියෙන ශ්‍රද්ධාව එන්න ඒකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. අධිගම ශ්‍රද්ධාව කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල වලට පත්වෙච්ච තුමන් වහන්සේලා ළඟ තියෙන මාර්ගයෙන් තෙත් වෙච්ච ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාව කියලා. ඒක ටිකක් වැඩිපුර බලවත් එකක්. බල සහිතයි. අචල ශ්‍රද්ධාවක් වෙනවා කියන්නේ ඒකයි සෝවාන් වුණා. ඔක්කපන ශ්‍රද්ධාව කියලා කියන්නේ පිටින්නේ ඔය දැන් කවුරු හරි දැන් අපි හිතමුකෝ අපි බුදුන් මෙහෙමයි, ධම්ම මෙහෙමයි, සංඝුන් මෙහෙමයි කියනකොට කවුරු හරි විරුද්ධ ධර්මයක් ගොඩනගනවා නෑ එහෙම වෙන්න බෑ මෙහෙමයි කියලා. අන්න එතකොට වෙනස් නොවන ශ්‍රද්ධාවක් කෙනෙක් ගාව තියෙනවා නම් නෑ බුදුරජාණන් වහන්සේ අපිට මේක තේරෙනවා අඩුයි අපිට මේක ලෝක විශ්ය කියන එකට අපිට අචින්තයයි, කම්ම විශ්ය කියන එක අපිට අචින්තයයි, බුද්ධ විශ්ය කියන එකට අපිට අචින්තයයි කියලා යම් කෙනෙක් එහෙම සොලවන්න බැරි ශ්‍රද්ධාවකින් ඉන්නවා අන්න ඒකට කියන ඔක්කපන ශ්‍රද්ධාව. ප්‍රසාද ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදිය යුතු වස්තුන්ගේ පැහැදීම කියන එකට. ඒ හැබැයි මෙහෙමයි. පැහැදිය යුතු වස්තුන්ගේ පැහැදීම කියන තැනදී මගේ පින්වතුන්ලා හිතන්න එපා දැන් සමහරු නිගණ්ඨනාථ පුත්‍රටත් පැහැදුනානේ. ඒකට කියන්නේ මිච්ඡා ශ්‍රද්ධාව කියලා. ඒක ශ්‍රද්ධාවක් නෙමෙයි ඒක වැරදි ශ්‍රද්ධාව. ඒ නිසා පැහැදිය යුතු තැන නිසා ධර්මයෙන් පිට තර්ක කරන තර්ක වලට පහදින්න එපා. අපි කියන්නේ ওই තර්ක න්‍යාය කියන එක එකලින්දම මුල් බුදු සමයේ ඉඳන්ම තිබ්බ එක. පුද්ගලවාදය කියන එක ආවට පස්සේ ඒ පුද්ගලවාදය කියන එක ගිනාවන එකල හිටපු ආචාර්යවරු මෙන්න මේකට ওই නාගර්ජුන පාද කියලා ඉන්නවා සර්වස්තවාදී ගුරුකුලයෙන් බිහිවෙච්ච ආචාර්යයන් වහන්සේ නම. ඒගොල්ලන්ට වුණා මොකක් කරන්නද මේ තර්කයෙන් එන එකට ධර්මයෙන් නෙමෙයි තර්කයෙන් පිළිතුරු දෙන්න. අන්න ඒ නිසා ඒගොල්ලෝ මේ බුදුදහමේ ශූන්‍යතාවාදය කියන එක පිළිබඳව ඒක ටිකක් දීර්ඝ ගැන්වීමක් තියෙන එකක් මහායාන බුදුදහම කියලා කියන්නේ. ওই මහායාන බුදුදහමේ විශේෂයෙන්ම එකල බිහි වෙච්ච සර්වස්තවාදී වැනි ශ්‍රේෂ්ඨ යයි සම්මත ගුරුකුල. ඒවට ලොකු පිරිසක් හිටියා පින්වදින. ඇත්තටම නාගර්ජුන පාදයන්ගේ යම් ඉගැන්වීම් අරගෙන බැලුවාම ඒ වගේ ලොකු දාර්ශනික ගතියක් තියෙනවා. දැන් ඔය අදත් ලංකාවේ ඉන්නවනේ සමහර ඔය මේ දසබෝධිසත්ව පිළිමාදිය හදාගෙන ඒ මහායාන පැත්තට ආවඩන සමහර භික්ෂුන් වහන්සේලා පවා ඒ නාගර්ජුන පාදයන් වගේ වෙනත් ගුරුකුල වලින් බිහි වෙච්ච ඇත්තටම ඉතින් මිත්‍යා දෘෂ්ටික එක්තරා විදිහකට ශුන්‍යතාවාදී කියන එක වගේ එක අරගෙන අවිල තමයි වර්තමානයේ තර්ක කරන්නේ. හැබැයි තේරවාදී බුදුදහමත් නාගර්ජුන කියන්නේ කවුද කියලා හරියට දන්න කෙනෙක් හොඳටම දන්නවා. කියන්නේ අඩුම යම්තම් හරි තේරවාදී බුදුදහම හේතුඵල දහමක් නේ. නාගර්ජුන පාදයන්ගේ එහෙම වෙනස් වෙච්ච තැන් තියෙනවා. ශුන්‍යතාවාදී එහෙම තර්ක කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒව තර්කයෙන් බිඳින්න පුළුවන් බුදුදහමට අනුරූපී නැති නිසා. නමුත් වර්තමානයේ බෙහි වෙන මේ උගත් සමාජයට මනසින් අවබෝධ කරගත හැකි ධර්මතාව අවබෝධ කරගන්න කාලයක් නැහැ, සමාධියක් නැහැ, සතියක් නැහැ. ඒගොල්ලෝ අවබෝධ කරගත යුතු ධර්මතාවයන් පිළිබඳව තර්ක කරන්න යෑමෙන් දැන් උදාහරණයක් විදිහට දිව්‍ය ලෝකේ තියෙනවද නැද්ද නේ? ඉතින් දිව්‍ය ලෝකේ තියෙනවද නැද්ද කියලා හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි තමන් චතුර්ථ ධානයේද සම්වැදිලා එතනින් එහාට අභිඥා උපදවාගෙන දිව්‍ය චක්කු, දිව්‍ය සෝත උපදවා ගත්තොත් තමන්ටම බලා ගන්න පුළුවන් දිව්‍ය ලෝක තියෙනවද නැද්ද කියලා. ඒක කරන්නේ නැතුව පෘථිවිය අරගෙන පින්වත්නි මේකේ උඩයි පල්ලෙහායි මැනලා දිව්‍ය ලෝක හොයන්න යන්න එපා. එහෙම හොයන්න පුළුවන් දිව්‍ය ලෝකයක් නැහැ. ඒව මනසින් දත යුතුයි. මොකද ඒ භූමි දිව්‍ය ලෝකයක් නෑ කියන්නේ ඒ භූමි සාමාන්‍ය මනසට ගෝචරණේ. අනවතප්ත පිළ. මේ වගේ තැන් තියෙනවනේ. එන්නේ ඒ වගේ අවබෝධයෙන් දත යුතු ධර්මතා තර්ක කරන්න යෑම තුළ වෙන්නේ මොකද්ද? මේ කර්කශ ගතිය වැඩි වෙනවා. ශ්‍රද්ධාවන්ත නැති පුද්ගලයෝ බිහි වෙනවා. ඒ නිසා ඔය පිංගුතුලට නිවන් දකින්න ඕන නම් එවැනි තර්කයෙන් ශ්‍රද්ධාවට හානි කරමින් තර්ක කරන සූත්‍ර විනය ආදී දේවල් කිසිම ගෞරවයකින් නැතුව පරිභෝග කරන දුෂ්ප්‍රඥ දුරු කළා දාන්න. කර්කශ රළු ගති ගුණ තියෙන පුද්ගලයෝ. ඒගොල්ලන්ව අයින් කරලා සද්දේ පුද්ගලයේ සේවතෝ භජතෝ පෛරුපාසතෝ. ශ්‍රද්ධාවන්ත පුද්ගලයන්ව සේවනය කරන්න, භජනය කරන්න, පෛරුපාසනය කරන්න. පෛරුපාසනය කරන්න කියන්නේ අසුරු කරන්න කියන එකට. දුෂ්ප්‍රඥ දුරු කරලා සද්දේ පුද්ගලෝ ශ්‍රද්ධාවන්ත පුද්ගලයෝ සේවතෝ ඔබ සේවනය කරනවා නම් භජතෝ ඔබ භජනය කරනවා නම් පෛරුපාසතෝ ඔබ පෛරුපාසනය කරනවා නම් ඒවට කියන්නේ මෘදු හදවත් තියෙන අය කියලා. දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැන
දන්න දැන් ඔය පිටුතුල හිතන්න මෙන්න මෙහෙම. උන පරිසර වේදියෙක් ඉන්නවා. මේ පරිසර වේදියා පොඩි තර්කයක් ගේනවා අපි මලක් බුදුන්ට පූජා කළාම අපරාධිනේ ගහේ තිබ්බනම් බඹරෙක් හරි බොනවනේ සමනලෙක් හරි බොනවනේ ගහටත් නෑ දැන් ඕක අර මැටි පිළිමෙට පූජා කරා කියලා වැඩක් තියෙනවා. ඔන්න ඔහොම පින්වත්නි මේ ඕක තර්ක කරනවා නේද? ඕක බලන් ඉන්නවා තර්ඩ් පාර්ටි එකක්. එහෙටත් නැති මෙහෙටත් නැති කෙනෙක්. ඔන්න ඔය තර්ඩ් පාර්ටි කැරක්ටර් එක නැත්නම් තර්ඩ් පාර්ටි චරිතය මේ කල්පනා කරන දෙයිනේ ඇත්තනේ අරකි තිබ්බනම් සමනලෙක් හරි කනවනේ බුදුහාමුදුරුවෝ හිටියානම් කියයි මට පූජා කරන්න එපා සමනලයට බොන්න දෙන්න කියලා. දැන් අපි ඔක්කොම අර ඕලාරික ක්‍රියාව තමයි බලන්නේ පරිසර ආදී දේවල් වලදී. හැබැයි අර මල පූජා කරන කෙනාගේ මානසික මට්ටම බලන්න. ඒ මල පූජා කරන කෙනාට ආපු මානසික තෘප්තිය බලන්නේ මල පූජා කරලා බුදුන්ට පූජා කරනකොට ඒකග්ගතා චෛතසිකය කියන එක දැන් මේවා දන්නේ නැහැ නේ පින්වන්දි මිනිස්සු. විතක්ක ਵਿਚාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියන ප්‍රකරණ කය නෙමෙයි. සබ්බචිත්ත සාධාරණ හතක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්දී මානසිකාර කියලා. ඕකේ තියෙනවනේ ඒකග්ගතා කියලා චෛතසිකයක්. මේ ඒකග්ගතා චෛතසිකය කියන්නේ සමාධියටනේ. දුබල සමාධිය නෙමෙයි ප්‍රබල සමාධියක් ඇති වෙනව නේද? බුදුන්ට මලක් පූජා කරන කෙනාට. එතකොට අනිත් ධර්මතා එකට උපදින සහජාත වූ අනිත් ධර්මතා සම්පින්ඩණය කරන්න පුළුවන් එකන ඒකග්ගතා චෛතසිකෙන් කරන්නේ. ඒව ඔක්කොම සම්පින්ඩණය කරාම අරයට ලැබෙන මානසික සහනය බලන්න. එයාට ලැබෙන මානසික තෘප්තිය බලන්න. එයා විඳින මානසික සැනසීම බලන්න. මෙන්න මේ අතුලාන්ත මනස දන්න ඊළඟට එයා කර්මය බලන්න. කම්මස්ස කෝමි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ. කුසල කර්ම අකුසල කර්ම වලින් දිවෙන සසරේ එයා කරගත් එයාට සංසාරයට පිළිසරණ වෙච්ච කුසලෙන් එක මලක් පූජා කරලා 80 කෝටි දියබෙරළිය මලක් පූජා කරලා 80 කෝටි වතාවක් සක්ත දේවේන්ද්‍ර වෙච්ච තැන් තියෙනවා බුදු සාසනය. එහෙම මේ බුදුදහම හරි ලස්සන එකක්. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ කර්මය කර්ම විපාක ආදී දේවල් දේශනා කළා. ඒයින් මනස ශෝධනීය වෙන, මනස සුද්ධ වෙන, මනස පුංචි තැනට වැටෙන, සමනීය වෙන මානසික මට්ටම තර්කයට අහු වෙන්නේ. අන්න ඒකයි කිව්වේ. එහෙම තර්ක කරන දුෂ්ප්‍රඥ අශ්‍රද්ධාවන්ත පුද්ගලයෝ දුරු කරන්න. ඒගොල්ලන්ව පරිවර්ජයතු පරිවර්ජනය කරන්න. සද්දේ පුද්ගලේ සේවතෝ බජතෝ පරිපාසිතෝ. ශ්‍රද්ධාවන්ත පුද්ගලයෝම සේවනය කරන්න. ඊළඟට තමයි ප්‍රසාදනීය සුත්තන්තේ පච්චවෙක්කතෝ. ඊළඟ එක තමයි ප්‍රසාදනීය වූ ඒ කියන්නේ ශ්‍රද්ධාව ඇති කරවන සුළු සූත්‍ර පරිභෝග කරන්න. ඒ න්‍යායන් පරිභෝග කරන්න. එවැනි කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න. මේ තමයි ශ්‍රද්ධාව පිණිස ඔබ මේරවිය යුතු ධර්මතා තුන. ශ්‍රද්ධාවන්ත පුද්ගලයෝ ඇසුරු කරන්න. ඒ කියන්නේ ශ්‍රද්ධාව මදි පුද්ගලයෝ දුරු කරලා දාන්න. ප්‍රසාදනීය වූ සූත්‍ර පරිභෝගණය කරගෙන පරිභෝග කරන්න. මේවා නැවත නැවත කියෝ දැන් තේරගාතා අපදාන පාළි තේරිගාතා මේවා කියවුවාම තේරෙනවා පිළිදී බුදුරජාණන් වහන්සේගේ ශාසනය එක වෙලාවක ශක්‍ර දේවේන්ද්‍රයාට සක්කපඤ්ඤ කියලා සූත්‍රයක් තියෙනවානේ. සක්කපඤ්ඤ සූත්‍රයේ තියෙනවා මේ ශක්‍ර දේවේන්ද්‍රයාට චුත වීමේ නිමිති පහළ වෙනවා. නිමිති පහළ වෙලා මේ වෙනකොට මාර්ගඵල ලැබලා නැහැ. දියවීමක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. ඇවිල්ලා ඉවන්නේ කවුද? පංචසිකව නෙවන්නේ. අපොයින්ට්මන්ට් එක දාගන්න. ඒක කරලා ඇවිල්ලා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මට මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පෙර පිනක්. මොකක්ද දන්න පින? වේලිලා යන මල්ලයකට පැන්නිස්සා කියලා මතක. කියන්නේ මෙහෙම මල් වට්ටියක් තියෙනකොට ඒකේ වේලිලා යනකොට පැන් ටිකක් කියපු පිනක් තියෙනවා. සක්‍ර දේවේන්ද්‍ර. එතනින් චුත වෙලා ආයිත් එතනම සක්‍ර දේවේන්ද්‍රය වෙලා උපදිනවා කියනවා. මෙන්න මේවා ඉගෙන ගත්තාම බලන්නකො පිනට දහමට හිත නැඹුරු වෙන හැටි. කුටියක් පූජා කිරීමේ ආනිසංස කෙනෙක් දන්නවනම් දැන් ඔය ඇත්තට මේ එකක් කියන්නත් වෙලාව මදි. කුටියක් පූජා කිරීමේ ආනිසංස කෙනෙක් දන්නවනම් මම මේ කියන්නේ එකක් මම දීර්ඝව විස්තර කරන්නම්. ඔයක වෙලාවක එහෙම භික්ෂුන් වහන්සේ නමකට කුටියක් පූජා කරලා උන්වහන්සේව දිමිහිමෙන් බලාගත්තකේ කුසලයට සුදස්සන රජතුමාට ලැබිච්ච දේවල් බලන්න මහා සුදස්සන රජතුමාට මාලිගා අරව මේවා විතරක් නෙමෙයි භාවනා කරන්නම් කියලා හිතාගෙන පළවෙනි පඩිය ගාවට ගිහිල්ලා පඩිපෙළ නැගින්න කලින් කාම විතරකයේ මෙතනින් නවතිවා. ව්‍යාපාද විතරකයේ මෙතනින් නවතිවා. විහිංසා විතරකයේ මෙතනින් නවතිවා. කියලා
පංච නීවරණ නවතිවා කියලා අදිෂ්ඨාන කරපු පමණින් ධානයක් ඉපදුණා. පඩිපෙළේ යට හිටිය පෘථග්ජනේ සාමාන්‍ය මිනිසෙක් වුණාට අඩිය තියනකොට ධානලාභී උත්තමයෙක්. එහෙමම ගිහිල්ලා අවුරුදු ගාණක් ධානසක විඳලා අවසානයේදී ගෞතම නමින් ගෞතම බුද්ධත්වයට පාපත් වුණා කියන එක ආශ්චර්යයක්. දැන් බලන්නකෝ මේවා දන්නවනම් අද කුටියක් පූජා කරන්න ඉතින් රුපියල් ලක්ෂ 10ක් විතර මුදලක් නෑනේ සාමාන්‍ය ලොකු මුදලක් ඉතින්. ඒ වුණාට කොච්චර මුදල් තියන අය ඉන්නවදනේ? කොච්චර මේක කරන්න පුළුවන් අය ඉන්නවද? ඇයි මේවට හිත යොමු වෙන්නේ නැත්තේ? ශ්‍රද්ධාවන්ත පුද්ගලයෝ ඇසුරු කරලා නැහැ. මේ සූත්‍ර දේශනා කියවලා නැහැ. පිනේ විපාකය කියන එක දැන් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා දක්ඛින විභංග සූත්‍රවල වගේ පිනේ විපාකනේ ඔය කතනක සිහිපත් කරනවනේ. මහණෙනි මම තරම් සාරිපුත්ත මම තරම් දානය ගැන ආනිසංස යමකට තේරෙනවා නම් තමන් ගන්න බත් කටින් භාගයක් නොදී කවුරුත් වළඳන්නේ නැහැ කියන. කියන්නේ තමන් මේ අතට ගන්න බත් කටින් බත් පිටෙන් භාගයක් දීලා වළඳන්න තරම් මේ වගේ පින් විපාක තියෙනවා. කුසල විපාක තියෙනවා. ඒවට බය වෙන්න එපා. මා පුඤ්ඤ බායි. සමහරු කියනවා පින් කරන්නත් එපා, පව් කරන්නත් එපා, කුසල් කරන්නත් එපා, අකුසල් කරන්නත් එපා, අරකයි මේකයි සංකාර රැස් වෙනවා මෙහෙමයි. ඒ කතාව බොරුවක්. එහෙම මේ අපිට එක හාමුදුරුවරුන්ට එහෙම කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ එහෙම කියලානේ. මා පුඤ්ඤ බායි. මනුස්ස භූතස්සපේ උපකාරානි පුඤ්ඤානි, දේව භූතස්සපේ උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සපේ උපකාරානි පුඤ්ඤානි. ඇයි? දැන් ওই පින්වතුන්ල නිවන් දැකලා නැත්තම්, ওই පින්වතුන්ලට සංසාර ජීවිතේ යන්න වුණොත්, ඔය කියන එක හාමුදුරුවෝ කෙනෙක්වත් නැහැනේ ඔබට කන්න දෙන්න. ඔබ බල්ලෙක් කියලා ඉපදුණොත් මම කියන්නේ සංසාරට නෙමෙයි. නමුත් එහෙම කියන වචන ඔබ පිළිගන්න එපා. පින් කරන්න. හැබැයි මතක තියාගන්න. ඒ පින කියන එක වෙන්නේ මේ ජීවිතේ තෘප්තියට හේතු වෙනවනේ. පරලෝක ජීවිතේ ලැබෙන විපාක පැත්තකට දාන්න. මේ ජීවිතේ තෘප්තියට හේතු වෙන විදිහ. ඔබට කන්න තියෙන කැම්ප් එකක් ටිකක් බල්ලෙක්ට දීලා බලන්න. ඔබට කන්න තියෙන කැම්ප් එකක් ටිකක් සතෙකුට දීලා බලන්න. ඔබට උපදින සතුටේ කැමෙක් කාලා ගන්න පුළුවන්ද? එහෙම බෑ. ඒ නිසා මේ වගේ සූත්‍ර දේශනා පරිහරණය කිරීමෙන්, සූත්‍ර දේශනා පරිභෝග කිරීමෙන්, මේ සූත්‍ර දේශනා අධ්‍යයනය කිරීමෙන් ඉමේ හිතියතා කියනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය වර්ධනය වීම කියන එක මෙන්න මේ තුنين ඉමේ තියත මෙන්න මේ තුنين තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක වර්ධනය වෙන්නේ සිද්ධ වෙන්නේ. ඔන්න ශ්‍රද්ධාවට දාගන්න ඕනේ දර. ඊළඟ එක තමයි වීරිය. ශ්‍රද්ධා වීරිය. වීරියට කියලා කියනවා අපි ගන්නේ කුසීතේ පුද්ගලේ පරිවර්ජයතු. කුසීත පුද්ගලයෝ දුරු කරලා දාන්න. ආරද්ධ විරියේ පුද්ගලේ සේවතෝ බජතෝ පෛරුපාසති. අරඹෝ විරිය ඇති පුද්ගලෝ වීරිවන්ත පුද්ගලයෝ ඇසුරු කරන්න පටන් ගන්න. ඒ වගේම සම්මප්පදානී පච්චවික. සම්‍යක් ප්‍රදන් වීරිය ගැන, ඒ වීරියේ තියෙන ආනිසංස ගැන, වීරිය නොකිරීමේ ආදීනව ගැන කල්පනා කරන්න. දැන් බලන්න. සමහරව ඉන්නවා මේ භාවනාවට කම්මැලියෝ. මම මේක මෙහෙම කියන්නේ. ඒගොල්ලන්ට මේ ලේසියට කියන්නේ ඒගොල්ලන්ට භාවනා කරන්න බැරිකම නිසා, පැයක් ඉඳන් ඉන්න බැරිකම නිසා. ලේසියට කියන කතාව තමයි භාවනා කළා නිවන් දැක්කයි නෑ කියලා. ඉතින් ඕක සම්පූර්ණ බොරුවක්. ත්‍රිපිටකේ කොච්චර භාවනා කියන වචනේ CST ත්‍රිපිටකේ ගහලා බලන්න. කොච්චර එතකොට බුදුරජාණන් වහන්සේට මොකද මේ භාවනා කියන එක දාන්න නැතුව ඉන්න තිබ්බන්නේ. ඉඳ ගන්න කියලා දාන්න තිබ්බන්නේ. තිට්ටති කියලා. ඇයි භාවතේ කියලා දැම්මේ? ඇයි භාවනා කරන්න කියලා දැම්මේ? එහෙම එකක් නැහැ. මේ ඇවිල්ලා මේ Tamanට ඉඳන් ඉන්න බැරි වුණාම ඒක සාධාරණීකරණය කරන හැබැයි ඒ වගේ උන්දල බොහෝ වෙලාවට කරන්නේ Taman භාවනා යෝගීව ෆොටෝ දානවා. ඒ වගේ ඇත්ත බොහෝ වෙලාවට කරන්නේ Taman භාවනා කරන්න එපා කියලා Taman ගිහලා කොයි හරි ওই ගහක් ගලක් දැක්කාම Tamanට භාවනාව මතක් වෙනවා. පරයන්ක වැදගෙන ෆොටෝ ගහලා දානවා. ඔන්න කරන වැඩේ. එතකොට භාවනා කරන්න එපා නම් ඇයි පරයන්කය කියලා එකක්? ඇයි අරමිනිය කියලා එකක්? ඇයි උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ත අරකයි මේකයි මෙහෙමයි කියලා ඇයි කියලා තියෙන්නේ? භාවනා කරන්න නැතුව නිවන් දකින්න උත්සාහ කරන්න එපා. බොහෝ විට භාවනා මනසිකාරයකින්මයි නිවන කියන එක සාක්ෂාත් වෙන්නේ. බණහත් දිනුනත් මේ මනසිකාරය වුණොත් තමයි නිර්වාණය කියන එක සාක්ෂාත් වෙන්නේ. ඒ නිසා කුසීත පුද්ගලයෝ ඇසුරු කරද්දී කාලා බීලා ට්‍රිප් යන්න නෙමෙයිනේ මහානකම. වැව් හදන්න මල් හදන්න නෙමෙයිනේ මහානකම. ගෙපිලිවල් හදන්න, ගෙවල් හදන්න, ගඩොල් පුච්චන්න නෙමෙයිනේ මහානකම. ඒකට නෙමෙයි මහානකම. ඒකට තියෙනවා ඒකට වෙන ඒවා තියෙනවා. මහානකම කියන එක පින්වත්නි කෙලස් තවන වීරියෙන් යුක්තව මම මේ ජීවිතේ නිර්වාණය සාක්ෂාත් කරගන්නවා, මම මේ ජීවිතේ පාරමිතා පුරනවා කියලා දැන් කෙනෙක්ට පාරමී මුවා වෙනුත් මේ කුසීතකම එන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක්ට හිතනවා මම මේ ජීවිතේ නිවන් දකින්න. එහිමින් සැරේ පාරමිතා ටික පුරාගෙන ගිහලා පස්සේ කාලෙක නිවන් දකින්නවා කියලා. ඒ වගේ ඇත්ත දැන් ඒ වගේ උතුමන් වහන්සේලා වඩා වේගවත් විය යුතු. දැන් මොකද අරගොල්ලන්ට පින්ගන්නේ භාවනා කරලා නිවන් දකින්න විතරයි තියෙන්නේ. ඒගොල්ලෝ
ටික කාලෙකින් නිවන් දකිනවා. පාරමිතා පුරන අයට එහෙම බෑ. ඒගොල්ලෝ භාවනාත් කරලා තමන් සංකාරුපේක්ඛා ඥාන වලට හිත වඩාගෙන තව නේද දැන් අපි හිතමු කහක් දන් දෙනවා, කනක් දන් දෙනවා, නාසයක් දන් දෙනවා, මොකක් හරි දන් දෙනවා කියලා අවයවයක්. ඉතින් ඒවට කාලීතුරු කරගන්නේ නැද්ද? තව භවයක් ඒකට යන්න දාදන්නේ. මේක අරක මේක ඉතින් සංසාරේ ඔහම ඇදී යනවා බබල් ගම් එකක් වගේ. ඒ නිසා මේක කුසීතකම්. මේ පාරමිතා පුරනවා නම් අනිත් අය පැය 5ක් නිදා ගන්නවා නම් ඒ වගේ අය පැය 2කට විතර නිින්ද බස්සන්න. මොකද ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට යන්න ලොකු සසරක් තියෙනවා පින්වත්. ඒගොල්ලන්ට මේ ජීවිතේ භයානක පැත්තක් තියෙනවා කල්පනා කරලා තේරුම් ගන්න. මෙන්න මේවා හරියාකාරව තේරුම් ගන්න කම්ම ඔබට ටිකක් මේ පිළිබඳව විඳවන්න වෙනවා කියන එක මතක තියාගන්න. කුසීත පුද්ගලයා දුරු කරන්න. වීරියෙන් බණ භාවනා කරන, නිතර ධර්ම සාකච්ඡා කරන, වීරිය ආනිසංස ගැන කියන කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න. මම ඊතරේද ගියා පොඩි සායනාසේ ළමයි කුටියට එකට විතර. අනකොට කුටියේ දොර වහලා සාමාන්‍ය කුටි වලට කම් කරන්නේ නැහැ. මොකද මට නිකමට හිතුණා භාවනා කරන්න ඇති කියලා. මේ මොකද කරේ ජනේලි ගාවට ගිහිල්ලා භාවනා කරනවද කියලා බලන්න සද්ද කරන්නේ නැතුව ආපහු එන්න. ජනෙල්ලෙන් බලනකොට ඇත්තටම මේ දවල් 1ට විතර දැන් දානිවල ඉඳලා අපිත් එක්ක ගියේ 11 මාට පරයන්කයත් බැඳගෙන අවුරුදු 22ක 23ක ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. ඉතින් මම කල්පනා කළා මේක මාර පුදුම මේ චරිතාදර්ශයක් නේ. ඒ දර්ශනීය ඇහැට කොච්චර සනීපද බලන්න. එතකොට උන්වහන්සේ ගන්න කාලයෙන් උන්වහන්සේට ලැබෙන ප්‍රයෝජනය කොච්චර තදද බලන්න. ආයිතින් මේ මනුෂ්‍ය ජීවිතේ ඒ උන්වහන්සේගේ එළියට ඇවිල්ලා මම බලනකොට ලයිට් ස්විච් එක ගහලා තියෙනවා රැට. ඇයි ලයිට් ඔෆ් කරන්නේ? නිදා ගන්නද හදන්නේ? මේක අන්තිම අවස්ථාව කියලා අමතකද? එහෙම ගන්න තියෙනවා. ලයිට් එක ඔෆ් කරන ස්විච් එක ගාව ඔෆ් කරන්න ගියොත් අරක මතක් වෙන්නේ ඒක ගහලා තියන්න තරම්. කොච්චර වීරයක් මේ හිතේ ඇද්ද කියලා ඉතින් තුල හිතන්නේ. එවැනි වීරියවන්තයන් ඇසුරු කරනකොට දැන් ඔබට මේක අහනකොට ඔබට හිතෙන්නේ නැද්ද අප්පා අපි මොනවද කරන්නේ ඇත්තනේ කියලා. අන්න වීරියවන්තයන් ඇසුරු කරන්න කුසීත පුද්ගලයෝ දුරු කරලා දාන්න. එහෙම කරාම ඔබට වීරිය කියන එක වැඩි වෙනවා. ඊළඟට තමයි වීරිය පිළිබඳව තියෙන කතා පරිභෝග කරගෙන. වීරිය පිළිබඳව තියෙන වීරිය බෝසතාණන් වහන්සේලා වීරිය කිරීම, වීරිය ආනිසංස, වීරිය නැතිවීමේ ආදීනව ඒවා කල්පනා කරන්නේ. මේ මනුස්ස ජීවිතේ වටිනාකම නෙලා ගන්න දැන් අපි දන්නවා සෝන මහරහතන් වහන්සේලා කොච්චර පින් තිබ්බ උතුමෝදනේ. හැබැයි කකුල් පැලිලා සක්මන් මළුව ගවය මරණ ගවහලක් වගේ ලේවලින් පෙරණකම්ම සක්මන් කරන්න උනා කිව්වහම ඊළඟට අර එක තිස්ස කියලා තරුණ වහන්සේ නම අපායේ බය දැකලා තෙත තනකොළ පිටක් ඔළුවේ තියාගෙන කකුල් වතුරේ ඔබාගෙන භාවනා කරලා නිවන් දැක්කා. විරක්ක තිස්ස වැද්දන් තරුණ වහන්සේ නම පාටපත් වුණා. ත්‍රොයිපිමුතල ජීවිතේ කවදාවත් ඔළුවේ තෙත තනකොළ තියාගෙන භාවනා කරලා තියෙනවද? තෙත තනකොළ තියාගෙන කරලා තියෙනවා භාවනා. හරක් වෙලා ඉන්න කාලේ. මිනිස්සු වෙලා ඉන්න කාලේ නම් මේව කරලා තියෙන හරිම අඩුයි. ඊළඟට තව එකක් බලන්න මගේ පින්වත්නි. කකුල් වතුරේ බාගෙන භාවනා කරලා තියෙනවා. එහෙම පාඩම් නම් කරලා ඇති. භාවනා කරන්න තියෙන කාලේ. එච්චර කැපකිරීමක් කරන්න අපේ මිනිස්සු ලෑස්ති නේ. සානන්ද මහරහතන් වහන්සේගේ බලන්න කාලේ අච්චර ධර්ම භාණ්ඩාගාරයක් ඔළුවේ තියලා හැම සූත්‍රයක්ම දැන් මේ ත්‍රිපිටකධාරී වෙන්න දඟලනවා නෙමෙයි අරක කල්පනා කරන්නේ රැලි වෙනකම්ම සක්මන් කළානේ පවුදා පාන්දර වෙනකොට නිර්වාණය සාක්ෂාත් වුණේ. අනුරුද්ධ මහරහතන් වහන්සේලා කියන්නේ කොච්චර මේ පින් කරපු උතුමෝද. සාරිපුත්ත මහරහතන් වහන්සේට එක වෙලාවක කියනවා ස්වාමීනි මට මේ දිව්‍ය චක්කුවක් පේනවා දිව්‍ය සෝතයක් තියෙනවා හැබැයි මගේ කෙලස් ප්‍රහීන වෙන්නේ නැහැ. ඒක කොච්චර මේක සිව්මැලි තැනක්ද කොච්චර අමාරු තැනක්ද කොච්චර අතාරින්න වීරිය කරන්න ඕනි තැනක්ද කියලා කල්පනා කරලා වීරිය කරනවා විනා මේකත් කොට්ටු වෙනකනම් ලොකු අපරාධයක්. ඔන්න දෙකකට කරුණු 3 6ක් කිව්වා. ශ්‍රද්ධාවට කිව්වේ මොකද්ද? ශ්‍රද්ධාව නැති අය වයින් කරන්න, ශ්‍රද්ධාව තියෙන අය ලං කරගන්න, ශ්‍රද්ධාව ඇති වෙන සූත්‍රාන්ත පරිභෝග කරන්න, පරිභෝජනය කරන්න, පරිහරණය කරන්න. ඔය පරිභෝග කරන්න කියන්නේ ඕවා අර කන දේවල් වගේ කණ්ඩ ඕනි මේවා. කෑලි කණ්ඩ ඕනි කියන ඔය පිංගුතුල්ලා කනවා වගේ කොලේරාගෙන කණ්ඩ නෙමෙයි. මේ ධර්ම කාරණා අරගෙන හපලා බලන්න මොනවද මේ වගේ තියෙන්නේ කියලා. අන්න එතකොට ඒක හොඳට මේකේ ටේස්ට් එක දැනෙනවා. ඒකේ රස දැනෙනවා. වීරයටත් එහෙමයි කුසීත පුද්ගලයෝ දුරු කරන්න, වීරයවන්ත පුද්ගලයෝ ලං කරගන්න,
වීරියේ තියෙන ආනිසංස පක්ෂයේ මනසිකාරය කරන්න. සම්මප්‍රදාන වීරියේ තියෙන. ඊළඟට කියනවා ශ්‍රද්ධා වීරිය සති. සතියේදී කියන්නේ මුට්ට සති පුද්ගලේ පරිවජ්ජයතෝ මුට්ට සති. සිහිය මොට අය. උපට්ඨිසත් ඒ කියන්නේ උපට්ඨිත සති. සිහිය ඇති අය. මේකට අල් සයන්න තව ඇඩ් වෙනවා. උපට්ඨිත සති කියන්නේ. උපට්ඨිත සති පුද්ගලයෝ සේවතෝ බජතෝ පෛරුපාසතෝ. සිහිය මොට අයව අයින් මේ සිහිය මොට කියලා කියන්නේ මේක හොඳට තේරුම් ගන්න. දැන් ඔය සමහරු ඉන්නවනේ තමන්ගේ ෆෝන් එක අමතක වෙනවා. තමන්ගේ කණ්ණාඩිය අමතක වෙනවා. හැරමිටිය අමතක වෙනවා. මේවා මේ අයට නෙමෙයි සිහිය මොට කියලා කියන්නේ. සතර සතිපට්ඨානින් තොරයින. කාය වේදනා චිත්ත ධම්ම කියන අපි හිතමුකෝ මරණය ගැන කතා කරන කෙනෙක්. ඉන්නව මරණය ගැන කතා කරන්න අකමැති. අනේ ඉතින් ඕවා ගැන කතා කරන්න එපා. ඕවා එන කොහොමද කියන්නේ අර හොඳ නෑනේ කියනවනේ. ඕවා හරි හොඳ නැති කතානේ. ඒ නිසා ඔය අසුබ දේවල් ගැන කතා කරන්න එපා කියලා සීයෙන් තොර වෙච්ච මොට වෙච්ච අය ඉන්නවා. ඔයම තිත්තිම මේකප් තට්ටු ගණන් දාගෙන ලෝකේ මුලා වෙන්නේ නැහැ ඇත්තෝ. අන්න ඒ වගේ පුද්ගලයන්ව සුරු කරන්න එපා කිව්වා. මුක්ත සති පුද්ගලේ පරිවර්ජයතෝ. උපට්ඨිත සති කියන්නේ සිහිය ඇති පුද්ගලයන්ව සුරු කරන්න කිව්වා. මෙන්න මේ උපට්ඨ සති කියලා කියන්නේ සතර සතිපට්ඨානීය වැඩිම තුලින් නිතර නිතර මරණය පිළිබඳව කතා කරන. නිතර නිතර අසුබය පිළිබඳව කතා කරන. නිතර නිතර චිත්තානුපස්සනාව ගැන කතා කරන. නිතර නිතර ධම්මානුපස්සනාව ගැන කතා කරන. මේ පුද්ගලයන්ව සුරු කරන්න. සතිපට්ඨානී පච්චවික්කතෝ සතර සතිපට්ඨානින් නිතර නිතර සුරු කරන්න මනසිකාරය කරන්න කල්පනා කරන්න. ඉතින් මෙහෙම ඔබට කරන්න පුළුවන් නම් ඔබ නිතර සතිපට්ඨානී පරිහරණය කරන කෙනෙක් නම් භාවනාව තුළ ඔබ ඇසුරු කරන පුද්ගලයන්ව තෝරගද්දී ඔහේ ආතප්පාතක් නැතිව ඕපදූප කියවන සම්ප්‍රප්ලාප කියවන හිස් මිනිසුන් අයින් කරලා දාලා ලෝකයට මුලා වෙලා දුවන මිනිසුන් අතහැරලා දාලා ඔබට පුළුවන් නම් මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව සිහියෙන් ඉන්න මිනිසුන් ඇසුරු කරන්න. මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව කියලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. ඒ පොත්පත් ඇසුරු කරන්න. සතර සතිපට්ඨානිය වඩන්න ඔබ සති ඉන්ද්‍රිය කියන එක මෝරවන කෙනෙක් වඩපත් වෙනවා. ඔන්න දැන් 3 9ක් කියලා. ශ්‍රද්ධා වීරිය සති ඊළඟට කියන සමාධිය කියලා. මේකත් ටිකක් වැදගත්. සමාධි කියලා කියන්නේ ඇත්තටම ඒකග්ගතා චෛතසිකය කියන නමක් නේ. සමාධිය පිනිස මෙන්න මේ ටික කියලා තියෙනවා. පළවෙනි එක තමයි අසමාහිතේ පුද්ගලී පරිවජ්ජයතු. හිත සමාධිමත් නැති පුද්ගලයෝ දුරු කරලා දාන්න. සමාහිතේ පුද්ගලයේ සේවතෝ බජතෝ පෛරුපාසිතෝ. හිත සමාහිත පුද්ගලයෝ සේවනීය කරන්න, භජනය කරන්න, පෛරුපාසනීය කරන්න, ඇසුරු කරන්න. පිටේ සමාහිත නැති අය ඉන්නවනේ. ඒ සමාහිත නැති නැත්තම් ඇසුරු කරද්දී ඒ ඇසුරු කරන අයගෙත් පින්වත්නි සිත සමාහිමත්, ඒ කියන්නේ සමාහිත භාවයෙන් තොර වෙනවා. සමාධි භාවයෙන් මිදෙනවා. ඇයි අරගොල්ලෝ නොසන්සුන් ලෙසනේ ඔය පිඟුතුලට හරියට ඇණයක්වත් ගහ ගන්න බෑ. පිඟුදි කොලයක් අලව ගන්න බෑ, ඇණයක් ගහ ගන්න බෑ. අතු ගායවොත් වැලි පෑගෙනවා. බත් කෑවොත් බත් බිම හැලි. කෑම මේසෙන් නැගිටිනකොට තමන්ගේ අතින් වැටිච්ච බත් ඇට ටික හිඳගෙන නැගිටින්න බැරි. ඇඳුමක් ඇන්නාම පිළිවෙලක් නැති. කුටියකට ගියාම අප්‍රසන්න ලෙස කියන්නේ තමන් නිදාගන්න බෙඩ් ෂීට් එකනේ උදේට නැගිටිනකොට ඇදලා නැගිටින්න එපා. ඒක එහෙමනේ අර ඔය පිඟුතුල අඩුම ත්‍රිපිටකයේ පැත්තකට තියනකො සිරිත් මල් දම්වත් කියවලා තියෙන්න බෑ. නේ? ඒවාගේ තියෙනවා මෙන්න මේ සමාහිත පුද්ගලයෙක් සතු විය යුතු ගුණාංග. උදේම නැගිටින්නේ. නේද? ඊළඟට මොකද එකක් බොන්න කියලා නේද? දතකට හොදකින. අද මේවා පිඟුනි නොසන්සුන් භාවයට ගිහිල්ලා අසමාහිත පුද්ගලයෝ තමයි ජීවිතේ බොහෝ වෙලාවට ඇසුරු කරන්නේ. ඒ අසමාහිත පුද්ගලයෝ ඇසුරු කිරීම නිසා බොහෝ අයට තමන්ගේ හිතත් මේ වගේ නොසන්සුන් තත්වයකට පත් කර ගැනීමට සිද්ධ වෙනවා කියන එක ඊටාම ලොකු ආශ්චර්යයක්. ඒ වගේම සමාහිත පුද්ගලයෝ ඇසුරු කරන්න ගන්න. මේ කෙනෙක් සමාධිය වඩනවා නම්, සමාධි භාවනාවන් කරනවා නම්, අන්නේ සමාධි භාවනාවන් කරද්දී, ඒ සමාධි භාවනාවන් වල නිරත වෙද්දී ඒගොල්ලන්ට මගේ පින්වත්නි මේ ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය සංවරයි. ඒගොල්ලන්ගේ හැසිරීම සංවරයි. ඒ මිනිස්සුන්ගේ හිත හරි සංසුන්. ඒ මිනිස්සුන්ට භාවනාව පිළිබඳව තියෙන අවබෝධය මහා පුළුල් මහා ලොකු පරාසයක්. මෙන්න මේ පරාසය ඇතුලේ ඉන්න කෙනෙක් ඔබ ඇසුරු කරන්න ගියොත් ඔබට මේ වෙනස දැනෙනවා. ඔබත් මේ සමාධියට ආස හිතෙනවා.
ඔබත් මේව වර්ධනය කරගන්න ඕනේ කියලා කල්පනා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔබටත් මේ රහ දැනෙනවා. අන්න ඒ රහ දැනෙද්දී, ඒ සනීපය දැනෙද්දී ඔබත් කල්පනා කරනවා මමත් මේ වගේ සමාහිත දැන් නිවුණු කෙනෙක් දැක්කාමනේ. නිවිච්ච ළමෙක් දැක්කහම අපිට හිතෙනවානේ අනේ කොච්චර හොඳද මාත් මේ විදිහට ඉන්නවා. එහෙම හිතෙනවා පුංචි කාලේ. මටත් මේ විදිහට වෙන්න පුළුවන් නම් එහෙම අපිට හිතෙන්න පුළුවන්. හැබැයි දැන් ඉන්න මිනිස්සු සමාහිත අසමාහිත කෙසේ වෙතත් පින්වත්නි මේ වර්තමානයේ යන ලෝක රටාවත් එක්ක මේ ලෝක රටාව හරිම නරකයි. ඔය පින්වතුන්ලගේ හිත සමාහිත කරන්නේ නෙමෙයි අසමාහිත මේ සමාහිත කියන්නේ විවිධ අරමුණු වලට හිත දුවන හිත එකම අරමුණක නැවත නැවත වාරයක් පහල කර ගැනීමේ තියෙන හැකියාවනේ. එම කියන්නේ අවික්කේප ලක්ෂණ කියලා කියනවා. විසිරී යෑම වළක්වන එක තමයි ඒකග්ගතා චෛතසිකයේ ලක්ෂණය. හරි? ඊළඟට සහජාත ධම්මං සම්පින්දන්තු. එකට උපදින ධර්මතා එකට තියාගන්න පුළුවන් හැකියාවක් ඒකග්ගතා චෛතසිකයේ තියෙනවා. සුඛය තමයි පදට්ටානය. රාසන කාරණාව බවට පත් වෙන්නේ පිටතට තියෙන තැන බවට පත් වෙන්නේ සැපය. උපසමය පච්චුපට්ඨාන. උපසමය තමයි පච්චුපට්ඨානේ බවට පත් වෙන්නේ. සාමාන්‍ය ලෞකික දේවල් උගන්වන. ඒක මොකටද ජීවිතේට? ඒක වැඩක් නැහැ ජීවිතේට. ධර්ම අවබෝධය පිණිස මේ කියන්නේ මහන්සි වෙන්නේ. මේව නැතිකම නිසා මේ වගේ මෝඩ මිනිස්සුන්ට හිකට බණ කියන්න වෙච්ච නිසා, ඒ වගේ දුෂ්ප්‍රඥ මිනිස්සුන්ට බණ කියන්න වෙච්ච නිසා තමයි අද නිර්වාණය අවබෝධ කරගන්නේ නැත්තේ. ඒගොල්ලන්ගේ සමාධි ඉන්ද්‍රිය දියුණු වෙන්නේ. සමාධි ඉන්ද්‍රිය දැන් අර ඒකග්ගතා චෛතසිකේ සමාධිය නෙමෙයි, ඒක සමාධි ස්වභාවය. ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ එකම අරමුණක නැවත නැවත හිත නොසිඳී කාලයක් පවත්ව ගන්න පුළුවන්කම ලැබෙනවා නම් අන්න ඒකට කියනවා ඒකග්ගතා චෛතසිකය කියලා. පැහැදිලිද? මේකට කියනවා සමාධි ඉන්ද්‍රිය කියලා. ඔන්න සමාධිය පිණිස ඇති කරගත යුතු ඒකයි කිව්වේ ඥාන විමුක්තිය පච්චවෙක්කතු. ඔබ ධානය පිණිස ඇති කරගත යුතු තුන්වෙනි මේරවිය යුතු ධර්මය තමයි මේ ධාන අංග ඒකග්ගතාව කියන එක. දැන් සවිතක්ක සවිචාර කියලා ධානයක් තියෙනවා. අවිතක්ක විචාර කියලා ධානයක්. අවිතක්ක අවිචාර කියලා ධානයක් තියෙනවා. සවිතක්ක සවිචාර කියන්නේ ප්‍රථම ධානයට. මේ සසුවේවත් මේ විදිහට බෙදලා යනවා. මෙන්න මේවා ගැන දැනගෙන මොකක්ද මේ විතක්ක කියලා කියන්නේ? මොකද්ද විචාර කියලා කියන්නේ? මොකද්ද පීති සුඛ ඒකග්ගතාව කියන්නේ? මේ අංග පිළිබඳව දැනගෙන මේ අංග වලට මගේ හිතපත් කරගන්න ඕනේ කියලා. එතනට try කරනවා විනා, එතනට උත්සාහ කරනවා විනා, එතනට වීර්ය කරනවා විනා. මලකෝලං ලෝකයේ කිර වෙලා හිටියොත් නම් ලොකු අපරාධයක් සිද්ධ වෙයි. ඉන්දියක් කිව්වද ශ්‍රද්ධාව 3යි, වීර්යය 3යි, සතිය 3යි, සමාධිය 3යි. තුන කිව්වා. ඒ මතක් කරගන්න ඉවර වෙනකොට. ඊළඟ එක තමයි ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මය. මේකට කියන දුප්පඤ්ඤේ පුද්ගලේ පරිවර්ජයතු. දුෂ්ප්‍රඥ වූ පුද්ගලයන් දුරු කරලා දාන්න. පඤ්ඤේ කියන්නේ පඤ්ඤාවන්තේ පුද්ගලේ සේවතෝ භජතෝ පෛරුපාසතෝ. ප්‍රඥාවන්ත පුද්ගලයන්ව සේවනය කරන්න, භජනය කරන්න, ඇසුරු කරන්න, පෛරුපාසනය කරන්න. ඔය පෛරුපාසනය කියන්නේ අපි කියන්නේ අපිට ඒගොල්ලොත් එක වැඩි පෛරුපාසනමක් නැහැ නේ කියන්නේ. මේ කියනවානේ පෛරුපාසන කමක් අපිට නැහැ කියලා. ඇසුරු කිරීමක් නේ. සමීප ඇසුරු කරන්න. ඔබට පුළුවන් නම් දුෂ්ප්‍රඥ පුද්ගලයෝ දුරු කරලා දාන්න. ප්‍රඥාවන්ත පුද්ගලයෝ ඇසුරු කරන්න. මේ දුෂ්ප්‍රඥ ප්‍රඥාවන්ත පුද්ගලයෝ කියන්නේ දැන් ওই ලෝකේ උගත් බුද්ධිමත් අය නෙමෙයි, මහාචාර්ය ආචාර්ය ඒගොල්ලන්ට නෙමෙයි. ඒගොල්ලෝ උගත්. ඒකට ප්‍රඥාව කියන්නේ ඒකට කියන්නේ සංඥාවේ එකතු කරගැනීමේ දක්ෂතාවය කියලා. ඒකට යම් ඒකාග්‍රතාව කියන චෛතසිකයත් එක්ක සමාධියත් එක්ක ඇති වෙන සංඥා ගොඩ තමයි ඒ උපාධිකම් අරවමේව දෙන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ දැන් එහෙම බැලුවොත් එහෙම චූල්ලපන්තකලට කවදාවත් ප්‍රඥාවක් නැහැ නේ. ඔය කියන විදිහට බැලුවොත් සුනීතල සෝපාකල කොහොමද අවුරුදු 7ේදී අවුරුදු 7යි කියන පිනේ දෙක වසරේ නිවන් දැක්කේ. එනිසා ප්‍රඥාව කියලා කියන්නේ පකාරේන ඥානාති අනිච්ඡාදි වශයෙන් අවබුද්ධති इति පඤ්ඤා කියලා කියනවා. මේ ලෝකයේ තියෙන ධර්මතා පිළිබඳව අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් අවබෝධ කරගැනීමේදී අන්නේ ස්වභාව පටිච්චාදක මේ ස්වභාව ධර්මයේ කියන එක වහන ස්වභාවයෙන් හිත ගලවා ගැනීමේ චිත්ත පරම්පරාවට කියනවා ප්‍රඥාව කියලා. ඒකට යෙදෙන චෛතසික ධර්මයට කියනවා ප්‍රඥාව කියලා. ඒ අරමුණ අල්ලගන්න චිත්ත වීතියේ ගන්න තීරණයට කියනවා ප්‍රඥාව. මේවා ඉතින් පින්වත්නි කෙනෙක්ට දැන් ඔන්න ඔබට තේරෙනවා මේ සඳහා ඔබ කල යුත්තේ ගම්බීර ඥානචරියම් පච්චවෙක්කතු.
ගාම්භීර වූ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව පුරපු ආකාරය පිළිබඳව කල්පනා කරන්න. ඒ ගාම්භීර වූ දැන් අභිධර්මය හොඳ කතාවක් මේක. සමහරව අභිධර්මයෙන් ප්‍රතික්ෂේප කරනවානේ. ඔය මම දැක්කම ඊයේ පෙරේද අභිධර්මයේ කියන එක නිකන් ඒක ඉගෙන ගත්තාම මාන්නය. ඒ අභිධර්ම ඉගෙන ගත්තාම මාන්නයක් ඇති වෙනවා කියන්නේ අභිධර්මයේ ඉගෙන ගන්න නැතුව එළියේ ඉන්න අය. ඒගොල්ලෝ හිතනවා අප්පෝ මේක එහෙම අමාරුයි. ඒගොල්ලන්ගේ පිංගන්නේ අභිධර්මයේ දන්නේම නැහැ. ඒකයි. ඒගොල්ලෝ හිතනවා මේක එහෙම අමාරුයි. මෙහෙමයි අප්පා ඕක ඉගෙන ගත්තයි කියලා නිකන් බොරුවට මාන්නයක් විතරක් එයි. හැබැයි කෙනෙක් අභිධර්ම ඉගෙන ගත්තොත් එයාට මාන්නයක් ඉන්නේ නැහැ පිංගන්නේ. එයාගේ මාන්නේ නැති වෙනවා. ඇයි? චිත්ත චෛතසික ධර්මයන්ගේ නාම රූප වල ස්වභාවය, ක්‍රියාකාරීත්වය, විපාක, සාංශාරිකව පැවැත්ගෙන එන පැවැත්ම මේවා පිළිබඳව අභිධර්මයෙන් ඉගෙන ගන්න යෝගාවචරය කොහිද මගේ රත්තරන් පින්වත්නි මේ මුලා වෙන්නේ ගිහිල්ලා? එහෙම මුලා වීමක් වෙන්නේ නැහැ. ඒකෙන් ගැලවෙනවා වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගාම්භීර වූ කතාවට නැඹුරු වෙලා ඔබට පුළුවන් මේ කියපු කරුණු 15 මතකනේ 15ක්ව ශ්‍රද්ධාවට 3යි. දුෂ්ප්‍රඥ පුද්ගලයෝ කියන්නේ ශ්‍රද්ධාව අඩු පුද්ගලයෝ අයින් කරන්න, ශ්‍රද්ධාවන්ත පුද්ගලයෝ ඇසුරු කරන්න, ශ්‍රද්ධාව උපදවන සූත්‍රාදිය පරිභෝග කරන්න. 3යි. වීරියට 3යි. කුසීත පුද්ගලයෝ දුරු කරන්න, වීරවන්ත පුද්ගලයෝ ඇසුරු කරන්න, සම්මප්‍රදාන වීරිය පිළිබඳව මේ සංසාරේ එනකොට වීරිය නොකළ ඒවා වීරිය කළාම තියෙන ආනිසංස පිළිබඳව මානසිකාරය කරන්න. 6යි. සතිය කියන්නේ අසමාහිත පුද්ගලයෝ දුරු කරන්න, සමාහිත පුද්ගලයන් ඇසුරු කරන්න, සතර සතිපට්ඨානිය වඩන්න. 3යි. 9යි. සමාධිය කියන්නේ අසමාහිත සතිය කියන්නේ අසමාහිත නෙමෙයි අසති. සතිය නැති පුද්ගලයෝ සහ සති පුද්ගලයෝ කියලා දාගන්න. සමාධියට එනකොට අසමාහිත පුද්ගලයෝ අයින් කරන්න, සමාහිත පුද්ගලයෝ ඇසුරු කරන්න. ඊළඟට අපි ගත්තට පස්සේ ධාන විමුක්ක අංග ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒවා නිතර වඩන්න. නිතර කල්පනා කරන්න. අංග පරීක්ෂල බලන්න. ඒ වගේ සනීපය කල්පනා කරලා බලන්න. ප්‍රඥාවටත් එහෙමයි. දුෂ්ප්‍රඥ පුද්ගලයන් අයින් කරන්න, ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කරන්න. මේ ගම්බීර ඥානචර්යාව භාග්‍යතුන් වහන්සේගේ බෝසත් කාලේ පුරුදු ප්‍රඥා පාරමිතා. සහ මේ ජීවිතයේ ඔය අපි දන්නවා නාගසේන මහරහතන් වහන්සේ. බුදු නාගසේන ප්‍රශ්නෙදී උච්චර ප්‍රඥාවක් තිබ්බ උතුමෝද මේ වගේ උතුමන්ලගේ ජීවන රටාව, ජීවිත චක්‍රය හොඳට කල්පනා කරන්න. මෙහෙම කල්පනා කරනකොට ඔබ ශ්‍රද්ධාව කියන එකට අවශ්‍ය කරන ධර්මතා ටික මෝර වෙනවා. වීරිය කියන එකට අවශ්‍ය ධර්මතා මෝර වෙනවා. සතිය කියන එකට අවශ්‍ය ධර්මතා මෝර වෙනවා. සමාධිය කියන එකට අවශ්‍ය ධර්මතා මෝර වෙනවා. ප්‍රඥාව කියන එකට අවශ්‍ය ධර්මතා මෝර වෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහට වර්ධනය වෙන්න. මේවා ඇත්තටම ඔබට වෙන්න තියෙන ක්වොලිෆයිඩ් වෙන එක. ඔබේ භාෂාවෙන් ඔබට තියෙන සුදුසුකම පුරව ගන්න. ඔබේ මේ සුදුසුකම පුරව ගන්න ඔබ ඉගෙනගත යුතු විශ්වවිද්‍යාලය තමයි මේ කරුණු 15. ඒ නිසා මේ 15ට කියනවා විමුක්ති පරිපාචනීය ධර්ම. විමුක්තිය පිණිස මේරවිය යුතු ධර්ම කියලා. ඉතින් මේවට අද කාලේ වෙනකොට බොහොම ලස්සන කාලයක් උදා වෙලා තිනවා. සද්ධර්මය ඇහෙනවා, ජීවිතය ගැන තේරෙනවා. ඉතින් මේවා තේරුම් අරගෙන මේ ජීවිතේ මේ වගේ මිදිලා යන්න. මේ ලැබිච්ච අවස්ථාව බොහොම ලොකු ලස්සන උපයෝගී කරගන්න අවස්ථාවක් බවට පත් කරගෙන තමන් ප්‍රාර්ථනීය බෝධීන් උතුම් නිවි යන්නට කුසල් ඔබට පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සෙනසෙත්වා. දෙවියන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා, මේ කුසල් පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. කවුරුත් ගාථා සජ්ජායනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි
ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ තමුත්තේගම ඔරුගලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.